තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරණීය දරුවනේ. තවත් ලස්සන පාඩමක්. මේක පහ පෙළපොත පහසෙනිය පෙළපොත ප්‍රස්ථාර තයන්න මේ තයන්න ලියන්නේ. තාම වැදගත් පාඩමක්. විභාගයට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් ලැබෙනවා උත්තර ලියන්න. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර ඇඳීම. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාර ඇඳීමට හැකියාව ලැබේ. අපි මේ a හා b වෙනුවට ඉලක්කම් දාලා අරගෙන බලන්න ඕනේ. අපි කාටිසිය තලය දන්නවා. ප්‍රස්ථාර ඇඳලා තිනවා කලින් අවුරුද්දේ. එහෙනම් අපිට මේක එතන ඉඳන් තමයි ඉදිරියට යන්න වෙන්නේ. අපි බලමු. y සමානයි x වර්ගය අපි ඇඳලා තියෙනවා. ඊට පස්සේ x වර්ගය ධන 1 y සමාන x වර්ගය ඍණ 3 අරක y සමාන x වර්ගය ධන 1 y සමාන x වර්ගය තියෙනවා. ප්‍රස්ථාර තුනම එකම ඛණ්ඩාංග තලයක අඳින්න. මම මේකෙන් යම් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම බලමු අපි එහා පැත්තට ගිහිල්ලා y සමානයි x වර්ගය. මොකද්ද මේ x වර්ගය කියන්නේ? x වර්ගය කියන්නේ x වරක් x වර්ගය. x ඍණ 2 නම් ඍණ 2 වරක් ඍණ 2 ධන 4යි. x ඍණ 1 නම් ඍණයි ධන 1 වරක් 1 1යි. x බිඳුව නම් බිඳුව වරක් බිඳුවයි. x 1 නම් 1 වරක් 1 1යි. x 2 නම් 2 වරක් 2 4යි. අන්න අපි x වර්ග කරලා ලියුවා. ඒ වගුව හරි. ඊළඟට y හැදෙන්නේ x වර්ගයට ආපු එකට එකක් එකතු වෙලා. එන හැම y-ටම එකක් අපි එකතු කරගෙන යමු. 4 5 වෙනවා. 1 2 වෙනවා. 2 1 වෙනවා. 5 වෙනවා. හරි. ලේසියෙන් වගුව පුරව ගත්තා මොළ එක ඇසුරෙන්. ඊට පස්සේ x වර්ගය ඍණ 3. මේකෙන් 3ක් අඩු කරන්න ඕනේ. 1යි. 3ක් අඩු කරන්න ඕනේ ඍණ 2යි. 3ක් අඩු කරන්න ඕනේ ඍණ 3යි. එකෙන් 3ක් ඍණ 2යි. 1යි. දැන් මේ ප්‍රස්ථාර තුනම අපි එකම කාටිසිය තලයේ අඳින්න. ඒතකොට x වල වැඩි භාගය තියෙනවා 5ක්. අඩු භාගය තියෙනවා ඍණ 3ක්. y වල වැඩි භාගය 5. අඩු භාගය ඍණ 3. එහෙනම් අපි කොටු කඩදාසියක ඉස්සල්ලා අඳිමු ප්‍රස්ථාර කොලයක නෙමෙයි. අපි ගමු අපේ රූලර් අරගෙන අපි හරි මැදින් මේ රේඛාව අඳිමු. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකට ඊතලයක් දාලා y දානවා. මම බලන්න තාම ප්‍රස්ථාර කොලේ ගත්තේ නැහැ. ලොකු භාගය 5 පොඩි භාගය ඍණ 3. එන අපි ලොකු භාගය 5 සල ලකුණු කරමු. 5 4 3 2 1 ඉතින් මෙහා පැත්තේ ඉලක්කම් ලියන්න. හරි. දැන් මෙන්න මේ බිඳුව අපිට ආවා. මේ බිඳුව හරහා අපි x අක්ෂය අඳලා පොඩ්ඩක් පැනලා යමු. ඊතලය දාගමු. මේ පැත්තට 1 2 ඍණ 1 ඍණ 2. දැන් අපි දැක්කා ඍණ 2ට ආපු අගය 4. ඍණ 1ට 1 බිඳුවට බිඳුව 1ට 1 y සමානයි x වර්ගය ආවේ ඔන්න. දැන් අපි
මේ වක්‍රය අඳිනවා. මේක තමයි y සමානයි x. කිට්ටුවට අපි ලස්සනට ඇඳවන්න. හරි. හරි. ඊළඟට බලමු අපි වගුව පොඩ්ඩක් y සමානයි x වර්ගය ධන එකේදී වෙන්නේ 4 5 වෙනවා. 1 2 වෙනවා. 1 බැගින් එකතු වෙනවා. 1 බැගින් එකතු වෙනවා. කොට 4 5 වෙනවා. මේ 1 2 වෙනවා. බිංදුව 1 වෙනවා. 1 2 වෙනවා. 4 5 වෙනවා. හරි. කියන්නේ හැම අගයක්ම එකක් උඩට ගිහිල්ලා එකක් ඉහළට ගිහිල්ලා මොන අපි ඒ වක්‍රයත් අදිනවා. බල වශයෙන් අදින්නේ. හරි. ඔන්න හරි. ඒ වක්‍රයත් අපි යන්දා. දැන් තව එකක් තියෙනවා. x දාන්න ඕනේ. y දාන්න ඕනේ. ඊළඟට අපිට කිව්වා x වර්ගය 3 ඍණ 3. එහෙනම් 4න් 3 කඩු වෙලා තමයි එක ආවේ. හරි. එහෙනම් ඍණ 2ට 1 1 2 3 මේකට 1ට ඍණ 2 2ට ඍණ 3 1ට ඍණ 2 අන්න බලන්න. හරි. දැන් මේ ප්‍රස්තාරයත් මම අඳින්නයි සූදානම්. අන්න බලන්න. හරි. දැන් හොඳට බලලා කියන්න. මේ y සමානයි x වර්ගය ප්‍රස්ථාරය y අක්ෂය දිගේ ඒකක එකක් ඉහළට උත්තරණය නැත්නම් විස්ථාපනය කළාම y සමානයි x වර්ගය ධන 1 ලැබෙනවා. x වර්ගය ධන 1 ලැබෙනවා. ධන 1. මේක y සමානයි x. මේක ඍණ දැම්මම x වර්ගය ඍණ 3. now වාසලට පුළුවන් දැන් මේ වක්‍රය ඕන තරම් උඩට ඉස්සන්න. මෙතනට ගන්න ඕන නම් ධන 3 දාන්න ඕනේ. මෙතනට ඕන නම් ධන 4 දාන්න ඕනේ. එහෙනම් y සමානයි x වර්ගය කියන වක්‍රය අපිට චලනය කරන්න පුළුවන්. ඉහළට හෝ පහළට. y අක්ෂය දිගේ y අක්ෂය දිගේ y අක්ෂයේ ඉහළට හෝ පහළට. අපි කියන්න පුළුවන් විස්ථාපනය කරනවා නැත්නම් උත්තරණය කරනවා. දෙකම හොඳයි. අපෙන් අහයි ප්‍රශ්න වගේක්. අපි බලමු අපෙන් අහන ප්‍රශ්න මොනවද කියලා බලමු. ඔන්න. ඒ කොටස. x වර්ගය ප්‍රස්ථාරය ඇසුරෙන් x වර්ගය ධන 1 විස්තර කරන්න. y සමානයි x වර්ගය ප්‍රස්ථාරය කියන්නේ y අක්ෂය දිගේ y අක්ෂය දිගේ ඒකක එකක් ඉහළට විස්ථාපනය උත්තරණය ඕන එක යොදා ගන්න. වඩා ලස්සන වචනේ උත්තරණය. උස්සලා තියෙන උත්තරණය. කළ විට y සමානයි ධන 1 ප්‍රස්ථාරය ලැබේ. අන්න බලන්න ලස්සනයි කතාව. හරි.
x වර්ගය ප්‍රස්ථාරය ඇසුරෙන් x වර්ගය ඍණ 3 එකත් කියන්න බලන්න. y සමානයි x වර්ගය ප්‍රස්ථාරය y අක්ෂය දිගේ ඒකක 3ක් ඍණ 3නේ ඒකක 3ක් ඉහළට නෙමෙයි පහළට උත්තරණය ස්ථාපනය කියන්නත් පුළුවන් කළ විට y සමානයි x වර්ගය ඍණ 3 ප්‍රස්ථාරය ලැබේ. එන ඔබ වහන්සේලාට පුළුවන් මෙන්න මේ y සමානයි x වර්ගය ප්‍රස්ථාරය ඕන තරම් ඉහළට හෝ ඕන විදියකට පහළට දාන්න පුළුවන්. ඒක තමයි අපි ඒ ගාණෙන් කියලා දුන්නේ. හරි. 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 ඒ අපේ පළවෙනි ගාණ. අපි යමු. අන්න y සමානයි දෙගුණයක් x වර්ගය. y සමානයි දෙගුණයක් x වර්ගය ධන 1. දෙගුණයක් x වර්ගය ඍණ 5. තුනම එකම කාටීසිය තලයක. අන්න බලන්න. x වර්ගයට ආපු ඒවා අපි දන්නවනේ 4 1 බිංදුව 1 4 ආවේ. හරිනේ? ඒ x වර්ගය. 2x වර්ගය තමයි y. එහෙනම් ඒ ආපු ඒවා දෙගුණේ කරගෙන යනවා. හරි. ඊපස්සේ 2x වර්ගය ධන 1 නම් අර හැම එකටම එකක් එකතු කරගෙන යනවා. 9යි 3යි 0යි 3යි 9. ඊට පස්සේ y කියන්නේ 2x වර්ගයට ආපු එකෙන් 5ක් අඩු කරන්න ඕන. 8න් 5ක් 3යි. 2න් 5ක් ඍණ 3යි. 0න් 5ක් ඍණ 5යි. 2න් 5ක් ඍණ 3යි. අතන 3යි. දැන් බලන්න අපි ආවඳුනේ එතකොට අපි වගු 3ම ඇඳා. නමුත් මම දැක්කා මෙන්න මෙතන පොඩි දෝෂයක් තියෙනවා. බිංදුවට එකක් එකතු කරාම කීයද? 1යි නේද? 1යි. හරි. දැන් බලන්න මේ වගුවල ලොකුම අගය මේකේ 8 මේකේ 9. 9 ලොකුම. මේකේ බිංදුව 1 ඍණ 5 පොඩිම. 9 ඉඳන් ඍණ 5ට අපි අඳි ගන්න වෙනවා ඇඳ ගන්න වෙනවා අපිට. අන්න. අපි ගමු රූල අරගෙන හරි මැදින් අපි අපේ y අක්ෂය අඳිමු. මේ හරියෙන් අඳිමුනේ. අන්න බලන්න. හරි. ඒකට උඩම අපි දාන්නේ 9. මෙතන 9. මෙතන 8 7 6 5 කුටු රූල් කොලේ ඇඳලා පුරුදු වෙන්න පුළුවන් ඉස්සල්ලා 4 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ආන ගාන්ටම කොටු තියෙනවා. ඍණ 5. හරි. මේක ඍණ 3. ඍණ 3. මේ ඍණ 4 ඍණ 5. දැන් කොහොම පෙන්වන්න බිංදුව පෙන්වන්න. බිංදුව තියෙනවා මෙන්න මෙතන. එහෙනම් අපි බිංදුව හරහා අපි අඳින්න ඕනේ මොකද්ද x අක්ෂය. හරියට මේ ඉර උඩ රූල තියලායි අඳින්නේ. රූල තියලායි අඳින්නේ ඔබ වහන්සේ.
මෙන්න මේකේ අපි දා ගන්න ඕනේ x අකුර. මේ පැත්තට 1 මේ පැත්තට 2 ඍණ 1 ඍණ 2. ඉස්සල්ලා ඍණ 2ට ආවේ 2 4 දැන් ඒක දෙගුණේ වුණාම එන්නේ කීයද 8 ඉස්සල්ලා 1ට ආවේ 1 දෙගුණේ වුණාම එන්නේ 2 බිංදුව 2 සමමිතිය තියෙනවා 8 හරි අපි එහෙමනම් මේ වක්‍රය ඇඳලා ඉමු මේ පෑනින් පොඩ්ඩක් ඇදුණා හරියට මේ ලක්ෂ්‍ය ඔස්සේ අඳින්න හරි හරි ඒ ඇන්දේ y සමානයි 2x වර්ගය 9 2 බිංදුව 8 2 බිංදුව 8 2 බිංදුව ඊට පස්සේ 9 3 1 9 3 1 9 3 1 යම් 9 3 1 මේකෙදී 9යි එකක් උඩට යනවා මේ දෙක ආපු එක 3 වෙනවා බිංදුව ආපු එක 1 වෙනවා 3 වෙනවා බලන්න එකක් උඩට ඉස්සෙනවා මම මේ වක්‍රය මේ පාටෙන් අඳින්න මේක පොතේ නම් ඊට වඩා ලස්සනට ඇඳ ගන්න පුළුවන් මේක විශාලයි හරි ඔන්න ඒකත් හරි එතකොට මේක y සමානයි 2x වර්ගය මොකද්ද මේක මේක y සමානයි 2x වර්ගය ඍණ 1 ඍණ 1 නෙමෙයි ධන 1 ධන උඩටනේ එකක් ඉස්සුනේ හරි ඊළඟට බලන්න තව එකක් දුන්නා අපි y සමානයි 2x වර්ගය ඍණ 5 එතකොට 3යි ඍණ 3යි ඍණ 5යි 3යි ඍණ 3යි ඍණ 5යි 3යි ඍණ 3යි ඍණ 5යි ඔන්න බලන්න 3යි දැන් අපි ඒක වෙනත් පාටකින් අඳින්න යනවා ඒ වක්‍රයත් බලන්න එකම වක්‍රය අපි එකම හැඩයට ලස්සනට අන්න බලන්න 3යි ඍණ 3යි ඍණ 5යි එහෙනම් මෙයාගේ සමීකරණයත් කියන්න y සමානයි හරි දැන් මේ y සමානයි 2x වර්ගය නිල් පාට එකක් එකතු වුණාම හැම අගයක්ම එකක් ඉහළට යනවා උස්සලා උත්තරණය වෙලා y අක්ෂය දිගේ එකක් ඉහළට මේක කීයක්ද 5ක් 15ට ඍණ 3 නෙමෙයි ඍණ 5 ඍණ 5 ඍණ 5 ඍණ 5 හරි
දැන් අපේ විස්තරහයි අපි බලමු එහා පැත්තට ගිහිල්ලා. y සමානයි 2x වර්ගය ප්‍රස්ථාරය ඇසුරෙන්. ප්‍රස්ථාරය y අක්ෂය දිගේ ඒකක එකක් ඉහළට උත්තාරණය. මොකද වචනේ උත්තාරණය විස්ථාපනය කියන්නත් පුළුවන්. කළ විට y සමානයි 2x වර්ගය ධන 1 ප්‍රස්ථාරය ලැබේ. අන්න බලන්න අපි කතා කරනවා උත්තාරණය ඇසුරෙන්. මේක තේරුම් ගන්න පුළුවන් ප්‍රස්ථාර මනෝමයෙන් අදින්න පුළුවන් මේ ක්‍රමයට ගියාම. y සමානයි 2x වර්ගය ප්‍රස්ථාරය ඔව් කියන්නේ. ධන 5 නම් ඍණ 5 නම් y අක්ෂය දිගේ ඍණ 5 ඒකක 5ක් පහළට උත්තාරණය කළ විට y සමානයි 2x වර්ගය ඍණ 5 ප්‍රස්ථාරය ලැබේ. අන්න බලන්න සුන්දරයි. 2x වර්ගය වෙද්දි කෙට්ටු වෙනවා. x වර්ගයට වඩා කෙට්ටු වෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි 4 පොතේ කරලා තිනවා x වර්ගය නම් මේක 2x වර්ගය කෙට්ටු වෙනවා. 3x වර්ගය නම් කෙට්ටු වෙනවා. භාගයයි x වර්ගය නම් මෙහෙම වෙනවා. එක පොඩි පන්ති අපි දුටුවා. අපි යමු. එහෙනම් අපි යමු. y සමානයි ඍණ x වර්ගය. ඍණ x වර්ගය ධන 3. ඍණ x වර්ගය ඍණ 1 ප්‍රස්ථාර 3ම එකම කාටීසිය තලයක අඳින. ඉතින් අපි වගු හදාගමු. දැන් y සමානයි x වර්ගය නම් මේකේ ඉන්නේ ධන 4. මේකේ ඉන්නේ 1, මේකේ ඉන්නේ බිංදුව. මේකේ ඉන්නේ 1, මේකේ දෙවරක් 2 4. ඍණ x වර්ගය නම් මේක ඍණ වෙනවා. ඍණෙන් ගුණ වෙනවා. ආන්න බලන්න. මේ ඍණ x වර්ගය. දැන් ධන 3ක් දාන්න. මේකට ධන 3ක් දැම්මම ඍණ 1. ධන 3ක් දැම්මම ධන 2. ධන 3 ධන 2 ඍණ 1. හරි. ඍණ x වර්ගය ඍණ 1ක් දාන්න. ඍණ 4 ඍණ 5 වෙනවා. ඍණ 2 වෙනවා ඍණ 1 වෙනවා. ඍණ 2 වෙනවා. හරිද? හරි. අතන්ට ඍණ 5 වෙනවා. අඩුම y වලගේ ඍණ 5. වැඩිම ධන 3. හරිනේ? අඩුමගේ ඍණ 5 වැඩිම ධන 3. ආයි අපි වගුව පොඩ බලමු. 4 1 බිංදුව 1 4 ඍණ වුණා. හරි. 3ක් එකතු වුණා. ඍණ 1 2 බිංදුව 2 ඍණ 1. මේකට ඍණ 1ක් දැම්මා. ඍණ 5 ඍණ 2 ඍණ 1 ඍණ 2 ඍණ 5. හරි. එතකොට අපි දැක්කා y වල ලොකු මාගය ධන 3. පොඩි මාගය ඍණ 5. පොඩි මාගය ඍණ 5. අපි යමු. අඳගමු. ධන 3 ඍණ 5. ධන 3 ඍණ 5. y අක්ෂය.
හරි. x අක්ෂය කොහෙන්ද අඳින්නේ? x අක්ෂය අඳින්නේ මේ බිඳුව හරහා. මේ රෝඩ් හරියට වෙනවා. හරිචෝ. ඍණ දෙකේ බලන්න එහා පැත්තට ගිහිල්ලා. එක පිටුවේම අඳින්න බෑ මේක. ඒක අපිට උනේ. අර ඍණ දෙකේ ඍණ 4. ඍණ 4 ඍණ 1 බිඳුව. ඍණ 4 ඍණ 1 බිඳුව. අන්න බලන්න ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙච්ච හැටි. අන්න බලන්න. මෙන්න අපේ වක්‍රය. හරි. හරි. මේ තමයි y සමානයි ඍණ x වර්ගය. ඊළඟට අපිට දුන්නේ y සමානයි ඍණ x වර්ගය ධන 3. එතකොට 3ක් ඉහළට යනවා. ධන 3. මේ ලක්ෂය 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 හැම ලක්ෂයක්ම 3ක් ඉහළට යනවා. අන්න එතකොට අපිට වක්‍රය අපි අඳිමු වෙන පාටකින්. මේ පාටින් y සමානයි ඍණ x වර්ගය. එතකොට ප්‍රස්ථාරය y අක්ෂය දිගේ ඒකක 3ක් ඉහළට ගියා. හරි හොඳයි. හරි හොඳයි. ඊළඟට අපිට මොකක්ද ආවේ? y සමානයි ඍණ x වර්ගය කො ඍණ 1 ඍණ 1. එතකොට පල්ල ඍණ 5 ඍණ 2 ඍණ 1. ඍණ 5 පල්ලෙහාට එනවා. මේක පල්ලෙහාට එනවා. මේක පල්ලෙහාට එනවා. ඔන්න බලන්න. දැන් අපි ඒක වෙනත් පාටකින් අඳිමු. දැන් මම මේ පොඩ්ඩක් මනෝමය මේව කියලා අඳින්න කියලා දෙන්නයි හදන්නේ. වහන්සලාට දැන් තේරෙන්න ඕනේ මේ අඳිද්දි. හරි. දැන් බලන්න අපිට y සමානයි x වර්ගය ආවේ මේ විදියට. y සමානයි ඍණ x වර්ගය එන්නේ මේ විදියට. අන්න. දැන් මේක ඔළුවෙන් හිටවලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් මේක දර්පණයක් නම් තල දර්පණයක් නම් ඒ තල දර්පණයක් නම් x අක්ෂය ඒකේ ප්‍රතිබිම්බය තමයි y සමානයි ඍණ x වර්ගය. ප්‍රතිබිම්බය. දැන් මේවයි අපි සමීකරණ ටික ලිව්වොත් මෙන්න මේක කොහොමද එන්නේ කියන්න බලන්න. මේක y සමානයි ඍණ x වර්ගය. y සමානයි ඍණ x වර්ගය ඍණ 1. ධන 3 දෙද්දි මේක ඒකක 3ක් හැම ලක්ෂයක්ම උඩට යනවා. ඍණ 1 වෙද්දි පල්ලෙහාට යනවා. සුන්දරයි. දැන් අපේ විස්තරහයි අපි බලමු. x වර්ගය ඇසුරේ නරක කොහොමද කියන්නේ? x අක්ෂය තල දර්පණයක්. ගන්නවනේ කණ්ණාඩියක්. නම්
y සමානයි x වර්ගයෙහි ප්‍රතිබිම්බය ආන ඍණ x වර්ගයයි. તો ඍණේදී හැඩය මෙහෙම උඩ අතට උපරිමයක් තියෙන්නේ. හරි. මේක බලන්න. y සමානයි ඍණ x වර්ගය ප්‍රස්ථාරය. y අක්ෂය දිගේ ඒකක තුනක් ඉහළට උත්තාරණය කළ විට y සමානයි ධන 3 ප්‍රස්ථාරය. මේක තමයි දිගින් දිගටම අපිට බලපාන්නේ. මේක ඒක නිසා තමයි මම මේ විදිහට මේක උගන්වන්නේ. මේකත් කියන්නේ y සමානයි ඍණ x වර්ගය ප්‍රස්ථාරය. කොහෙන්ද? y අක්ෂය දිගේ ඒකක එකක් පහළට උත්තාරණය කළ විට පහළට ස්ථාපනය කියන්නත් පුළුවන්. හොඳම වචනේ මේක ගණිතේ. කළ විට y සමානයි ඍණ x වර්ගය ඍණ 1 ප්‍රස්ථාරය ලැබේ. අන්න අපේ ආමඳුරනේ අපි ලස්සනට මේ ප්‍රස්ථාර ගැන කතා කරමු. හරි. අපි යමු ඉදිරියට. අන්න බලන්න. x වර්ගයේ සංගුණකය ධන නම්. හොඳයි. මෙහෙ බලන්න. අපි මේකේ අඳින්නම් අපේ මැද්දෙන් අක්ෂය. ඔන්න බලන්න. මේක x අක්ෂය. මේක y අක්ෂය. මේක බිඳුව 1 2. ඔන්න ඔහම තමයි y සමානයි x වර්ගය ප්‍රස්ථාරය ලැබෙන්නේ. ධන නම් සංගුණක ඉස්සරහා තියෙන්නේ ධන. ඔමනේ ආවේ. මේක තමයි හැඩය. x වර්ගය ධන නම් මේක තමයි හැඩය. මේක එහාට මෙහාට චලනය කරන්න පුළුවන්. උඩට පහළට පස්සේ අපි 11 දී දැන් එහාට මෙහාට පහළට එක එක අතට මෙහාව චලනය කරන්නයි යන්නේ. ස්ථාපනය කරන්නයි යන්නේ. ඊට පස්සේ x වර්ගය සංගුණකයේ ඍණ නම් මොකද වෙන්නේ? ඍණ නම් අපි බලමු අඳින විදිය. ඔන්න බලන්න. මේක y. මේක 1 බිංදුව. ඔන්න අපේ ආන්දර. නොපිටට හැරෙනවා. දර්පණ ප්‍රතිබිම්බය ලැබෙනවා. ඔන්න අපේ වක්‍රයේ හැඩය. අන්න බලන්න සංගුණකය ඍණ නම්
ඍණ x වර්ගය දුන්නොත් හරි. සංගුණකයේ ඍණ. හරි. ප්‍රස්ථාරයේ හැඩය. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපිට ඒක ප්‍රස්ථාරය දැක්ක ගමන් හැඩය ටක් ගාලා ඔලුවට එනවා. එහෙනම් අපේ ආම්දුරනේ බලන්න. දැන් මේක තේරුණානේ ඍණ x ධන x. මේකේ මං x අකුරක් දාගෙන මෙයන්නම්. මේක y. එක පැත්තකට විතරක් දැම්මම ඇති ඊතලේ. අපි බලමු. පුනරීක්ෂණ අභ්‍යාසය වංශිකේ පෙළ පොතේ. y සමානයි x වර්ගය ඍණ 4. අපි දැක්කේ. ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා ගොඩනගන ලද x සහ y ඇතුළත් අගය වගුව පහත දැක්වේ. ඔය තියෙන්නේ අපි ඊයත වගුවේ හිස්තැන් පුරවන්න. හිස්තැන් දෙකක් තියෙනවා. මෙතනයි මෙතනයි. එහෙනම් අපි y සමානයි x වර්ගය ඍණ 4 දෙනවා. රෝම 1 x වර්ගය ඍණ 4 දෙනවා. ඍණ 1 ආදේශ කරනවා. ඍණ 1 වරක් ඍණ 1. ඍණයි ඍණයි ධන 1. ඍණ 3. මෙතනට ඍණ 3. දැන් මේවට පහ පහ සමමිතිය. බිඳුව බිඳුව. මෙතන ඍණ 4 මෙතනටත් ඍණ 3 එන්න ඕනේ ධන 1 දැම්මම බලමු එනවාද කියලා. කරක් 1 1යි. අන්න ස්තැන් පිරෙව්වට ලකුණු දෙකක් දෙනවා. වහන්සේලාට ලකුණු දෙකක් දෙනවා. සමමිතිය තියෙනවා මේ පහ පහ බිඳුව බිඳුව ඍණ 3 ඍණ 3 ඍණ. මෙතන තමයි මැද. එතකොට ඍණ 3යි ධන 3යි මේ පැත්තට 5යි ඍණ 4යි. අපි බලමු. අපි y අක්ෂය දාගමු. අන්න y අක්ෂය. ලොකු භාගයේ අපිට ආවේ 5. 5. පොඩි භාගයේ ඍණ 4. 5 4 පාතර 3 2 1 බිඳුව ඍණ 1. අපි ඉස්සලා මේක ඇඳලා පුරුදු වෙමු. ඍණ 4. හරිනේ 5. ඊපස්සේ x ගන්න ඕනේ ඍණ 3යි ධන 3යි. අපි ගමු x අක්ෂය. රූල තියලායි අඳින්නේ මේම. දැන් මම රූල නැතුව ඇඳලා ඕගොල්ලෝ රූල තියලා තමයි අඳින්නේ. අපිට මේක උඩින් යන්න ඕනේ. ඊතලය. හරි. දැන් බලන්න ඕනේ. ඍණ 3 බලමු අගයන් ටික. ඍණ 3 5 ඍණ 3 5 ඍණ 2 බිඳුව. ඍණ 3 5 ඍණ 2 බිඳුව. ඍණ 3 5 ඍණ 2 බිඳුව. ඍණ 1 ඍණ 3 බිඳුවේ 4. බලමු මට මතකයි මං ගත්තේ 2 බිඳුව 3 5. එතකොට අපි ලස්සනට වක්‍රය ඇඳගමු.
ඊට වඩා ලස්සන අදින්න පුළුවන් කොලේ. ඔගේ යන් ටික පොඩ බලමු. 5 ඍණ 2 ඍණ 3 ඍණ 4. 5 ඍණ 2 ඍණ 3 ඍණ 4. 5 බිංදුව ඍණ 3 5 බිංදුව ඍණ 3. හරි. 5 බිංදුව ඍණ 3 ඍණ 4 හරි. බිංදුවනේ මේක. හරි. y වලගේ බිංදුව. අන්න අපි වක්‍රයෙන් දා. හොඳයි. දැන් ප්‍රශ්න මොනවද අහන්නේ කියලා බලමු. අවම ලක්ෂයේ ඛණ්ඩාංක කියන්න. මේකේ අවම ලක්ෂය කීයද? බිංදුවේ ඍණ 4. නෑ අවම අගය අහන්න ඉස්සල්ලා. අවම අගය ඍණ 4. අවම ලක්ෂයේ ඛණ්ඩාංක බිංදුවේ ඍණ 4. හරි. මුලින්ම අවම අගය ඍණ 4. ශ්‍රිතය ඍණවන එක්සී පරාසය. අන්න පොඩ්ඩක් බලන්න. ශ්‍රිතය ඍණවන එක්සී පරාසය. මේ පැත්ත බලන්න. දැන් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රිතය ඍණ වෙනවා කියන්නේ y ඍණ වෙනවා. මෙන්න මේ ටිකේ y ඉන්න පරාසය ආනවා x වල. ඔන්න ඔය ටික ශ්‍රිණනේ y වල ඍණ ආගය. ශ්‍රිතය ඍණ වෙනවා y ඍණ වෙනවා. මෙතෙන්දී ඍණ වෙන්නේ නැහැ. එතෙන්දී බිංදුවයි. මෙතෙන්දී ඍණ වෙන්නේ නැහැ. එතෙන්දී බිංදුවයි. එන ඍණ වෙන්නේ මේ පරතරය අතරදී. මේ බලන්න. කොට ඍණ 2කට වඩා මේ පැත්තට වැඩි වෙන්න ඕනේ. ධන 2කට වඩා අඩු වෙන්න ඕනේ. ඍණ 2 සිට ධන 2කට කියන්න බෑ. x විශාලයි ඍණ 2 කුඩායි ධන 2. x විශාලයි ඍණ 2 කුඩායි ධන 2. විශාලයි ඍණ 2 කුඩායි ධන 2. ඔන්න අපේ පාඩෙන් ලියන්නත් පුළුවන්. x විශාලයි ඍණ 2 x කුඩායි ධන 2. හරි. අන්න ශ්‍රිතය ඍණ වෙන්නේ ඒ ටිකේ. හරි. ඊළඟට ශ්‍රිතය ඍණව අඩුවන එක්සී අගය පරාසය. අන්න ඒක වැදගත්. ශ්‍රිතය ඍණව අඩුවන කියන්න. ශ්‍රිතය ඍණව අඩු වෙනවා. ශ්‍රිතය ඍණව අඩු වෙනවා මෙන්න මේ ටිකේදී. මෙතෙන්දී අඩු වෙලා ඉවරයි. එතකොට ඊට අදාළ x විශාලයි අඩු වෙනවා. මෙතෙන්දී අඩු වෙන්නේ නැහැ. මෙතෙන්දී බිංදුවයි. මෙතෙන්දී අඩු වෙලා ඉවරයි. ඍණ 2යි බිංදුවයි අතර. ඍණ 2ට වැඩි බිංදුවට අඩුයි. ශ්‍රිතය ඍණව වැඩි වන එක්සී පරාසය. ශ්‍රිතය ඍණව වැඩි වෙනවා බිංදුවට වැඩි වෙද්දී. අපි දැක්කනේ වැඩි වෙනවා. වැඩි වෙනවා. දෙකේදී වැඩි වෙලා ඉවර වෙනවා. දෙකේදී වැඩි වෙලා ඉවර වෙනවා. බිංදුවයි 2යි අතර. ආයි පෙන්නන්නම් ඕන. මේ බලන්න. ශ්‍රිතය වැඩි වෙනවා. බිංදුවයි 2යි අතර. බිංදුවේදී නැහැ. දෙකේදී ඉවරයි. හරි. එතකොට මේ ප්‍රශ්නේ හරි. තව ලස්සන කතාවක් කියනවා. y වල අගය මොකද්ද? y වල අගය කියන්න. ඍණයක වන xc අගයන්. y වල අගය ඍණයක වන xc අගයන් කියන්න. y වල අගය ඍණයක වන xc අගයන්. කො අපි රූලක් ගමු. y වලට ඍණ 1 කියන එක අපි අඳිමු. මෙන්න. y සමානයි ඍණ 1.
එතකොට මෙන්න මේකට ගැලපෙන අගයන් අපි හොයන්න මෙන්න මෙතන. දැන් කොටු කොලයක් ගත්තා නම් මේක හරියට වෙනවා. එනතත් අපිට කියන්න පුළුවන්. ඍණ 1යි. හරියටම කොටු කොලේ හදන මෙතන 0.7ක් විතර එනවා. ඍණ 1.7 ධන 1.7. කොටු කොලේ ඇඳලා තමයි ඒක පේන්නේ. හරි. පුංචි කොටු 7ක් විතර එනවා. ශ්‍රිතය අඩු වෙන වැඩි වෙන හරි. ඍණව වැඩි වෙන. අපි යමු. වයසම අරකෙම අනිත් පැත්ත. 4 ඍණ x වර්ගය ප්‍රස්ථාරය ඇඳීම සඳහා ගොඩනගන ලද අගය වගුවක් පහත දැක්වේ. වගුවේ ස්ථැන් පුරවන්න. අපි මෙතනට යමු එක. y සමානයි 4 ඍණ x වර්ගය. මොකද ස්ථැන කියන්නේ? බිඳුව. බිඳුව වලක් බිඳුව. බිඳුවයි. එහෙනම් y වල ලොකුමාගේ උඩ අතට එන්නේ 4යි. හරි. ඊට පස්සේ හරිනේ රටාව එච්චරයි. ඍණ 5 බිඳුව බිඳුව 3 සමමිතිය තියෙනවාද කියලා බලන්න ඕනේ අඳින්න ඉස්සෙල්ලා. බිඳුව වටා සමමිතිය වෙන්නේ. එවන අපේ ආවද දැන් මේක ප්‍රස්ථාරය අඳින්න ඕනේ. දැන් හැමතිස්සෙම කොටු වෙලා බෑ අපි නියම ප්‍රස්ථාර කොලයක් අරගමු. අරගෙන අපි එහා පැත්තට ගිහිල්ලා අඳිමු. ඍණ 3යි ධන 3යි. වැඩිම ධන 4යි ඍණ 5යි. අපි යමු. ඔන්න අපේ ප්‍රස්ථාර කොලේ තියෙනවා. අපි මුලින්ම එමු මැදට. අක්ෂය හරි මැදට යමු. ඔන්න අපි අඳිනවා y අක්ෂය. හරි. හරි මැද්දෙම එන්න ඕනේ දෙපැත්තට පොඩ්ඩක් පැනලත් යන්න ඕනේ. අන්න හරි. එතකොට පොඩි ආවනේ හරි මැද්දේ නම් තව එහා කොටුවක් යන්න ඕනේ. නමුත් අපිට මේක ඍණ 3කට යන්න පුළුවන් නිසා අවුලක් වෙන්නේ. අපි මේකට y දානවා. හරි. දැන් y වල අපි දැක්ක ලොකු මාගය කියන්න. ලොකු මාගය 4 පොඩි මාගය ඍණ 5. එතකොට අපි 4 ඉඳන් යම් මෙතන. 4 3 2 1 කොටුව කරාර යන්නේ. බිඳුව ඍණ 1 හරි 4 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 5. දැන් අපි යනවා අපේ බිඳුව කො මෙන්න බිඳුව. අපි මේ හරහා අඳින්න ඕනේ අපේ x අක්ෂය. පොඩ්ඩක් පැනලා යන්නත් ඕනේ. හරි. කොටුව කරාර යන් 1යි 3යි. හරි. දැන් මේ පුංචි කොටු 10ක් ගියාම තමයි එකක් හම්බ වෙන්නේ. එහෙනම් පරිමාණය තමයි මේ අතට පුංචි කොටුවක් දශමයයි. උඩ අතටත් පුංචි කොටුවක් දශමයයි. දශම 1යි. දශම 1යි. හරි. දැන් අපි ලක්ෂ ටික පීටවන්න ඕනේ. ඍණ 3 කීයද බලන්න. ඍණ 3 ඍණ 5 ඍණ 2 බිඳුව. ඍණ 5 බිඳුව 3 4. ඍණ 5 බිඳුව 3 4. ඍණ 5
බිංදුව 3 4 හරිනේ ආයි පැත්තට අනිත් පැත්තට එනවා මෙහෙම 3 බිංදුව ඍණ 5 හරි ඔන්න අපි වක්‍රය දැන් අඳින්නයි සූදානම් හරි ඒකල හරිනේ එතනට වෙන්න ඕනේ හරි අඳින ලද ප්‍රස්ථාරය භාවිතයෙන් පහත දැක්වෙන අගයන් ලබා ගන්න උපරිම අගය 4යි මේ තියෙන ශීර්ෂයේ ඛණ්ඩාංක මෙන්න මේ ඛණ්ඩාංක බිංදුවේ 4යි හරි ශ්‍රිතය ධනවන xc අගය පරාසය අන්න බලන්න ශ්‍රිතය ධනව හොඳට බලන්න ශ්‍රිතය ධනවන xc අගය පරාසය ශ්‍රිතය කියන්නේ y ධන වෙන්නේ මෙන්න මේ ටිකේදී මේ කොහම ධන y පැත්තේ ධන ධනව වැඩි වෙලා ධනව අඩු වෙනවා ඒත් ධන අඩු වුණාට ධන මෙතනදී ධන නෙමෙයි මෙතනදී බිංදුවයි මෙතනදිත් බිංදුවයි මේ පරතරය මෙතනින් වැඩි වෙන්න ඕනේ ඍණ 2කට වඩා වැඩි ධන 2කට වඩා අඩුයි ඍණ 2කට වඩා වැඩි ධන 2කට වඩා අඩුයි ධනව වැඩි වන xc අගය පරාසය ධනය වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතනට විතරයි ඍණ 2 සිට බිංදුවට ඍණ 2කට වැඩි බිංදුවේදී බෑ වැඩි වෙලා ඉවරයි බිංදුවට අඩුයි හරි ආයිත් බලන්න වහන්සලා ශ්‍රිතයේ උපරිම අගය අන්න 4යි ශීර්ෂයේ ඛණ්ඩාංක බිංදුවේ 4යි ශ්‍රිතය ධනවන අගය පරාසය එකත් හරි එතකොට ඒ අපි ලිව්වේ 4 වෙනි කොටස තව ඇති 5 වෙනි කොටස ශ්‍රිතය ධනව අඩුවන xc අගය පරාසය ශ්‍රිතය ධනව අඩු වෙන්නේ මේ ටිකේදී මේ මෙන්න මේම අඩු වෙනවා බිංදුවට වඩා වැඩි 2කට වඩා අඩුයි හරි ශ්‍රිතය ඍණවන xc අගය පරාසය ශ්‍රිතය ඍණ වෙන්නේ බලන්න මෙතනින් පල්ලෙහැ ඒ කියන්නේ මෙතනින් මෙහාට යන්න ඕනේ ඍණ x කුඩායි ඍණ 2කට විශාලයි මෙහෙත් ශ්‍රිතය ඍණ වෙනවා විශාලයි 2කට දිගටම තව යනකොට ඒක එහෙම වෙනවා y සමානයි 1 වන xc අගය අපි ගමු y සමානයි 1 කො වෙන පාඩකින් අඳිමුද y සමානයි 1 අපි අඳිමු නිල් පෑනේ y සමානයි 1 ඔන්න බලන්න දැන් ඔන්න y සමානයි 1 යන්දා y වලගේ එක මෙන්න ඊට ගැලපෙන x අගය මෙතනින් බලන්න මේ පුංචි කොට 5යි 2යි 7යි
ඔන්නම් කඩේරි දාලා මෙතනට මෙහෙම එන්නත් පුළුවන්. මෙහෙම එන්නත් පුළුවන්. ඍණ 1.7 හරි. සහ ධන 1.7 ඍණ 1.7 ධන 1.7 හොඳයි. තව මොනවද දානවා මං හිතන්නේ අපි බලමු. මූලපායි අගය පළමු දශම ස්ථානයට සොයන්න. හොඳයි. අපි ගමු 8 වෙනිය මෙතෙන්ට. y සමානයි 4 ඍණ x වර්ගය ඇන්දි. අපි මේ x වලට දාමු x වලින් මූල 5 ලැබෙනවා කියලා හිතමු. 4 ඍණ මූල 5 වර්ගය. මූල 5 වර්ග වුණාම 5යි. කොට y සමානයි ඍණ 1. අන්න තේරුම් ගන්න. y සමානයි ඍණ 1 වෙද්දි තමයි මූල 5 අගය හම්බ වෙන්නේ. ඒක තියෙන්නේ ධන මූල 5. y සමානයි ඍණ 1 රේඛාව අපි අඳින්න ඕනේ. y සමානයි ඍණ 1 රේඛාව අඳින්න ඕනේ. y සමානයි ඍණ 1. y සමානයි ඍණ 1. අන්න ඊට අදාළ x අගය මෙතනින් හොයාගත හැකියි. මේ තියෙන්නේ ධන මූල 5 කියන්නේ 2.2. 2.2. පුංචි කොට 2යි. මූල 5. නවවෙනි ප්‍රශ්නේ. සමීකරණයේ මූල මේ 4 ඍණ x වර්ගය. බිඳුවයි. මේ 4 ඍණ x තමයි අපි යන්නේ x වර්ගය. y සමානයි බිඳුව. එහෙනම් මූල හොයන්න. y සමානයි බිඳුවේදී තමයි. හෝ හරි සහ හරි. y සමානයි බිඳුව කියන්නේ මෙන්න මේක. මේ රේඛාව. ප්‍රස්ථාර රේඛාවක ඍණ 2 අනිත් එක ධන 2. ඍණ 2 ධන 2. මූල. හරි. මේ ප්‍රශ්නයට පළමු දශමයට හෙව්වේ මෙතන. මෙදී සමීකරණයේ මූල ධන 2 ඍණ 2. හරි. හොඳයි නේද? හොඳයි. එහෙනම් මෙතන ඉඳන් මම මෙතන කරේ. අපි යමු. ප්‍රස්ථාරය අඳින්න කියනවා. x වෙන එක මුළු එකේ වර්ගය. එතකොට ඍණ 1ක් දානවා x ට ඍණ 2යි. ඍණ 1යි. හරි. ඍණ 1ක් දැම්මම බිඳුවයි. ඍණ 1ක් දැම්මම 1යි ඍණ 1ක් දැම්මම 2යි. y කියන්නේ මේක වර්ග කරනවා 4යි 1යි බිඳුවයි 1යි 4යි. හරි. ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. එතකොට මේක අඳින්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ මොනවද කියන්නේ? ඍණ 1යි ධන 3යි 4යි 4යි. හරි. ඍණ 1යි ධන 3යි. මේ කොලේ දීලා තියෙන්නේ. ඍණ 1යි ධන 3යි.
අගයන් කියන්නේ ඍණ දෙකේ 4 බිංදුවේ 1 ඍණ එකේ 4 4 1 බිංදුව 1 4 4 1 බිංදුව 1 4 අන්න අපි වක්‍රයෙන් ඔක්කොම එක නම් එකයි නැවතුනේ. හරි. මේක තමයි වක්‍රය. හරි. ප්‍රශ්න මොනවද තානෝද? සමමිති රේඛාවේ සමීකරණය y වල අවමගය. දැන් සමමිති රේඛාව අපි ඇඳලා පෙන්නන්නම්. සමමිති රේඛාව මේ තියෙන්නේ ඔන්න සමමිති රේඛාව x සමානයි 1 ශ්‍රිතයේ අවමාගය බිඳුවයි. සමමිති රේඛාව x සමානයි 1 ශ්‍රිතයේ අවමාගය බිඳුවයි. ශීර්ෂයේ ඛණ්ඩාංක 1 බිඳුවයි. හරි. ශීර්ෂයේ ඛණ්ඩාංක 1 බිඳුව. ශීර්ෂයේ ඛණ්ඩාංක 1 බිඳුව. සමමිති රේඛාව x සමානයි. ශ්‍රිතයේ අවමාගය බිඳුවයි. y සමාන x වර්ගයේ ප්‍රස්ථාරය ඇසුරෙන් මේක විස්තර කරන්න. y සමානයි x වර්ගය ප්‍රස්ථාරය. හොඳට බලන්න. x අක්ෂය දිගේ x අක්ෂය දිගේ ඒකක එකක් දකුණට උත්තරණය මම තේරුම් කරලා පෙන්නන්නම් ආයෙසරයක් කළ විට ඍණ 1 වර්ගය ලැබේ. මේ බඳ බලන්නකෝ. අපි අංකෝ එහා පැත්තට. දැන් y සමාන x වර්ගය ආවනම් මෙහෙම එන්නේ. මේක එකක් මේ පැත්තට ගිහිල්ලා. මේක අපේ සමීකරණය. මෙන්න අපේ සමීකරණය. y සමාන x ඍණ 1 මුළු එක. මේ ඇතුලේ තියෙන x ඍණ 1 බිඳුවට සමාන කළාම සමමිති රේඛාවක් ලැබෙනවා ලස්සන. මේ සමමිති රේඛාව ලබා ගන්න පුළුවන් වරහණ ඇතුලේ තියෙන කොටස බිඳුවට සමාන කරා. අන්න කතන්දරේ. හරිනේ. මේ ශ්‍රිතයේ අවමාගය. අවම ලක්ෂය k බිඳුව. හරි. අපි යමු. අන්න සමීකරණවල දල ප්‍රස්ථාර එකම කාටීසිය තලයක අඳින්න. x ඍණ 1 x ඍණ 3 x ධන 1 y සමානයි x ඍණ 1 ආමින් x ඍණ 1 නම් එන්නේ ධන 1 හරහා. ඔන්න දල ප්‍රස්ථාරය. මේක තමයි x ඍණ 1. හරි. මේ x ඍණ 1 තමයි ධන එකක් එහාට එලා යන්නේ. ඊළඟට කියනවා x ඍණ 3. x ඍණ 3. ඍණ 3 කියන්නේ ධන 3 වටා සමමිතිකයි.
එතරනේ මේක වැරදි. මෙතන ආයි බලන්න. මෙතන හරි මේක එකක් මෙහාට එකක් මෙහාට මේක එකක් මෙහාට මෙතනනේ. හරි. දැන් හරි. අන්න බලන්න මේ තුන වටා සමමිතික. අනිත් එක x ධන එක නම් ඍණ එක වඩා සමමිතික වෙන්නේ. අන්න අපේ දරුවෝ මං මෙන්න මේ මැද එක වෙන පාටකින් පොඩ්ඩක් අඳින්නයි යන්නේ. නැත්තම් පැහැදිලි නෑ. මේ තමයි y සමානයි x ඍණ එකේ වර්ගීය ප්‍රස්ථාර. කම් මෙහාට වෙනවා. මේ තමයි x ඍණ තුනේ වර්ගීය ප්‍රස්ථාර. මේ තමයි ඒ ප්‍රස්ථාරය එහාට මෙහාට චලනය. y සමාන x වර්ගය නම් හරි මැද්දෙන් ඉන්නේ මේ. ඍණ එක නම් ධන එක පැත්තට යනවා. ඍණ තුන නම් ධන තුන පැත්තට යනවා. ධන එක නම් ඍණ එක පැත්තට එනවා. ලස්සනට එනවා. හොඳයි නේද? හොඳයි. ඍණ එක දාලා ඒක වර්ග කරන්න ඕනේ ඉස්සල්ලා. x ඍණ එක බලමු. ඍණ එකක් දාන්න. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. ඍණ 1යි බිඳුවයි 1යි 2යි. හරි. ඊට පස්සේ මේක වර්ග කළොත් 4යි. 1යි බිඳුවයි 1යි 4යි. හරිනේ ඒකේ වර්ගය. y කියන්නේ ඊට පස්සේ මේක ඍණෙන් ගුණ කරන්න ඕනේ. මේ ඍණ 4. ඍණ 1 බිඳුව. ඍණ 1 ඍණ 4. පටිපාටිගත යුගල් කියන්න වහන්සේලා. ඍණ 1 ඍණ 4. බිඳුවේ ඍණ 1 කියන්න. වගුවෙන් බලලා අපි මේක කරලා දිනවා. 1 බිඳුව. එහෙම ලියන්න ඕනේ 2 ඍණ 1. 3 ඍණ 4. කොට ලොකු මාගය බිඳුවයි අවම මාගය ඍණ 4යි. හරි. අපි අඳිමු. කවන්නේ නිල් පෑනෙන් ඇඳුනේ. අක්ෂයත් අඳිමු. බලන්න අපි ආවද x අක්ෂය කොහෙන්ද අඳින්නේ? මෙන්න මේ බිඳුව හරහා. හරි.
අඳින්න යන්නේ මේ වක්‍රය. ඍණ එකේ ඍණ 4 බිඳුවේ ඍණ 1. අපිට දැන් බලන්න මට මතකයි මං යන්නේ. අන්න බලන්න. මේ තමයි y සමානයි. මොකද්ද? y සමානයි මොකද්ද? y සමානයි මොකද්ද? සමීකරණය කියන්නේ හරි. කොමේකේ සමමිති රේඛාව ඇහුවොත් මේ දෙන්නේ සමමිති රේඛාව. සිතේ උපරිමාගේ බිඳුවයි. ප්‍රස්තාරය අපි ඇඳා ප්‍රශ්න මොනවද බලමු. සමමිති රේඛාවේ සමීකරණය x සමානයි 1 ආවා. ශ්‍රිතේ උපරිමාගේ බිඳුවයි. ශීර්ෂයේ එකේ බිඳුව. ආයි බලන්න. සමමිති රේඛාව x සමානයි 1යි. ශ්‍රිතේ උපරිමාගේ බිඳුවයි. ශීර්ෂයේ ඛණ්ඩාංක 1 බිඳුවයි. තව ප්‍රශ්න අහනද බලන්න. මේ දල සටහන අඳින්නලු. දැන් බලන්න මේකේ දල ප්‍රස්ථාර අඳින්න කියනවා. මේකේ සමමිති රේඛාව වෙන්නේ x සමානයි 1. එක දැම්ම උපරිමගට එන්නේ බිඳුව. මේකේ x සමානයි 2. මේකෙත් අපිට ඒ විදිහට පුළුවන් අනිත් පැත්තට ගත්තා. x සමානයි ඍණ 1 සමමිති අක්ෂය. x ඍණ 1 වර්ගය මේ තුනම එකක අඳින්න යනවා බලමු. එහෙනම් මෙන්න සමමිති රේඛාව මේක. x ඍණ 1 වර්ගය. ඔන්න. හරිනේ. එක දැම්මොත් බිඳුවයි. බිඳුව දැම්මොත් ඍණ 1යි. දෙක දැම්මත් ඍණ 1යි. තුන දැම්මොත් ඍණ 4යි. ඔන්න පනෝමෙන් ඇන්දවා. හරි. උඩාතට එන්නේ. එතකොට සමමිති රේඛාව අපි දන්නා ඕනනම් එන්නේ. x සමානයි 1. මේක. හරි. ඊළඟට කියන්න මේකම උත්තරණය කරන්න තියෙන්නේ. මොකද්ද? y සමානයි x ඍණ 2 මුළු එකේ වර්ගය. x ඍණ 2 මුළු එකේ වර්ගය. ඔය දාගත්තම ලේසි. ඍණ 2 නම් සමමිතිය මේක වෙනවා. ඊට ගම මේක. මේක මේක. මේක මේක වෙනවා. වෙන පාටකින් අඳිමු. මේ වක්‍රයම බලන්න එහාට චලනය වෙලා. අන්න බලන්න. ධන 1 නම් ඍණ 1 වඩා සමමිති වෙනවා. ඍණ 1 වඩා සමමිති වෙනවා. ධන 1 නම් ඍණ 1 වඩා සමමිති වෙනවා. මෙන්න මෙහෙම. මෙයා මෙතන මෙයා මෙතන මෙයා මෙතන. මේක 4ට එනවා. මේක 4ට එනවා.
අන්න බලන්න. අන්න ප්‍රස්ථාරයේ ආඩ මෙහාට චලනය වෙන හැටි පෙන්වන්නේ. මේ x ඍණ 1 ඍණ 2 නම් මෙහාට ධන 1 නම් මෙහාට. සමමිති රේඛාවල් වෙනස් වෙන හැටි. හරි. අපි දැක්කා. හරි. මේක ගමු. ඒවා මනෝමයෙන් ඇඳ ගන්න පුළුවන් මම කිව්ව විදිහට කල්පනා කරලා. දැන් අපි ආවද ප්‍රස්ථාර තුනක් ඇඳලා. දැන් බෝන්ස්ලාට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේක මොන බලන්නකෝ මම මේ ප්‍රස්ථාරේ උස්සගෙන එන්න යන්නේ. මම මේ ප්‍රස්ථාරේ උස්සගෙන එනවා. මේ පාටෙන් උස්සගෙන එනවා. මේක උස්සගෙන මෙතනට ගේනවා. මේක මෙතනට දානවා. මේක මෙතනට දානවා. මේක මෙතෙන්ට දානවා. මේක මෙතෙන්ට දානවා. මම මෙහෙම අඳිනවා. දැන් මේක එහාට මෙහාට චලනය කරලා තියෙනවා. දැන් කියන්න පුළුවන්ද ඔබ වහන්සේලාට මෙන්න මේ එක එක දැන් මේ වක්‍රය මේ වක්‍රය මේ වක්‍රය මේ වක්‍රය එක එක සමීකරණය මෙතන බලන්න මෙන්න මේක බලන්න මේ ඍණ පහ වඩා සමමිතිකයි එහෙනම් y සමානයි ඍණ x ඍණ පහ නම් ධන පහේ මුළු එකේ වර්ගය මේක ඍණ එක වඩා සමමිතික වුණේ x ධන මුළු එකේ වර්ගය මේක ධන එක වඩා සමමිතික වුණේ මේක ධන දෙක වටා සමමිතිය මේක දෙක වටා මේක එක වටා මේක ධන එක හරිනේ හරි දැන් මම ඔබ තව ටිකක් තේරුම් කරන්න උත්සාහ කරනවා ඔන්න බලන්න මං අක්ෂයක් මෙහෙම ඇඳලා මෙහෙම ප්‍රස්ථාරය ඇඳුවොත් මේක y සමානයි x වර්ගය මේක මෙතන ධන තුන වටා සමමිතික කරන්න නම් x ඍණ තුනේ මුළු එකේ වර්ගය මේ පැත්තට ඍණ දෙක වටා සමමිතික කරන්න නම් y සමානයි x ධන දෙක මුළු එකේ වර්ගය. ඍණ ලකුණක් දැම්මොත් මේකේම ප්‍රතිබිම්බ ටික මෙහෙම එනවා. ඕක තමයි කියන්නේ. ඕක තමයි සාරාංශ කරලා දුන්නේ. එහාට මෙහාට චලනය කරන්න පුළුවන් බව තමයි පෙන්වන්නේ. හරි. මොකද විචාරේ කමක් නෑ. ඊට අපි යමු ඊළඟ ප්‍රශ්නේ හොයාගෙන. y සමානයි අන්න x ඍණ එකේ වර්ගය ඇවිල්ලා ඍණ දෙකක් ඇවිල්ලා. ඒකට x ඍණ එක නම් ඍණ එක දාන්න ඍණ දෙක. ඍණ එක බිංදුව 1 2. එක වර්ග කරන්න 4. එක බිංදුව 1 4. ඍණ දෙක දෙක දාන්න ඒකට. අපිට ඕනේ මොකද්ද? මේ දෙන්න ඕනේ. 4න් 2ක් 2යි. ඒකනේ x වර්ග ඍණ 2. මේක ඍණ 1යි. මේක ඍණ 2යි. මේක ඍණ 1යි. මේක 2යි. සමමිතිය තියෙනවා. හරි. ලොකු මාගේ y වල 2. පොඩි මාගේ ඍණ 2. හරි. අපි අන්තිම අක්ෂර යුගලය.
අන්න y අක්ෂය. ලොකුම අගය 2. 1. ඍණ 2 තමයි පොඩිම අගය. ඊට පස්සේ අපි x අක්ෂය අඳින්න ඕනේ. x අක්ෂය අඳින්න ඕනේ. අන්න ඒකෙත් අපි අගයන් දාන්න ඕනේ. අන්න මෙතන 1, මෙතන 2, මෙතන 3. ඍණ 1 2, බිංදුවේ ඍණ 1, 1 ඍණ 2, 3 2. පොඩි ප්‍රස්ථාරයක්. හරි. හරිනේ. එතන පොඩ්ඩක් වැරදුනානේ. කඩලා අඳිමතල මැකුවොත් ඒ කෑල්ල විතරයි මගේ. අන්න හොඳයි. හරි. ඔය අපි යන්නේ වක්‍රය. හරි. දැන් බලන්න මේකෙදී ප්‍රස්ථාරය එකක් එහාට ගිහිල්ලා සමමිතිය 1. ඍණ 2 ඉඳලා 2ක් පල්ලෙහාටත් ඇවිල්ලා. දකුණු පැත්තට ගිහිල්ලා 1ක් පල්ලෙහාට 2ක් ඇවිල්ලා. විස්තර කරනවා නම් එහෙමයි. ඒක බලන්න ආමතුනේ අපි ලස්සනට අපේ වක්‍රය ඇඳා අපි ලස්සනට ඇඳ වක්‍රය. හරි. දැන් ප්‍රශ්නත් අපෙන් අහයි මොනවා හරි. බලන්න මේක හොඳට. සමමිති රේඛාවේ සමීකරණය ලියන්න. දැන් මං සමමිති රේඛාව වාසිලට ඇඳලම පෙන්නන්නම් කඩේරිවල. මෙන්න මෙහෙම ඉන්නේ මේ. මෙතන 1 තිබුණේ. එහෙනම් සමමිති රේඛාව x සමානයි 1. ශ්‍රිතේ අවමගේ මෙතින් ඍණ 2. ශීර්ෂයේ කණ්ඩාංක මේ දෙක ඇසුරෙන් එන්නේ 1 ඍණ 2. මෙන්න මේක තමයි ලස්සනම ප්‍රශ්නේ. y සමානයි x වර්ගයේ ප්‍රස්ථාරය ඇසුරෙන් x ඍණ 1 මුළු එකේ වර්ගය ඍණ 2 විස්තර කරන්න. දැන් y සමානයි x වර්ගය තියුනේ මෙතන. එහෙනම් y සමානයි x වර්ගයේ ප්‍රස්ථාරය ඒකක 1ක් x අක්ෂය දිගේ දකුණට යනවා. ඒකක 2ක් y අක්ෂය දිගේ පහළට එනවා. නේ? දැන් මෙහෙමනේ. y සමාන x වර්ගය තිබුණේ මෙහෙම. එතකොට එක වටා සම්මිත වෙන්න නම් මෙහාට එකක් ගිහිල්ලා. පල්ලෙහාට දෙකකුත් තාම තමයි මේක එන්නේ. අපිට කියන්න බලන්න විදිය හරියට. කියන්න. කො y සමානයි x වර්ගය ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාවට ඒකක එකක්ද y අක්ෂයේ දිගේ පහළට දෙපැත්තටම ගිහිල්ලා ඒකක දෙකක්ද උත්තරණය කළ විට තමයි මේක ලැබෙන්නේ. ලැබේ. එහාට එකයි පහළට දෙකයි.
මේ දැනුම අපිට අත්‍යවශ්‍යයි. අපි යමු. අන්න වගුවක් දීලා තියෙනවා. x දාන එක මුළු එකේ වර්ගයට දෙකක් එකතු වෙන්න. ඉස්සෙල්ලා x දට එකක් එකතු කරගෙන යන්න. මේකට එකක් එකතු කරන්න. එකක් එකතු කරාම 0.1 2යි. එක වර්ග කළාම 4යි 1යි 0.1 4යි. ඊට පස්සේ දෙක දෙක එකතු කරන්න. අන්න මේක 6යි 3යි 2යි 3යි 6යි 0යි. ප්‍රස්ථාරය අපි අඳිමු. අඩුම පැත්තේ ඍණ 3ක් තියෙනවා. එහා පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙන්න ගමු. මෙන්න මෙහෙම. දැන් අපි බලමු y වල ලොකු භාගය 6 පොඩි භාගය 2. 6 5 4 3 2 1 ඍණ එකක් වගේ දාමු. මොකද අක්ෂය අඳින්න බෑනේ. දැන් අන්න වහන්සලා බලන්න මට කියන්න මේ බිඳුව හරහා x අක්ෂය අඳින්න. අන්න අපේ x අක්ෂය ඍණ 3 දක්වා යන්න ඕනේ. හරි. ඍණ 3 6 ඍණ 2 3 ඍණ 1 2 බිඳුවේ 3 එකේ 6 අපිට දෙක ඕනේ නෑ. මෙන්න අපේ වක්‍රය. හරි. මෙන්න අපේ සමමිති රේඛාව. කඩිරි. මේක තමයි ශ්‍රිතේ අවමාගය මේ පැත්තට. වක්‍රය බලන්න. x අක්ෂයේ ඍණ දිශාවට 1යි ධන දිශාවට y අක්ෂයේ 2යි. එහෙම තමයි වෙලා තියෙන්නේ. දැන් පොඩි ආන්දරේ ඔන්න. දැක්කද ප්‍රස්ථාරයේ ලස්සනට අපි අඳින්න පුළුවන් දැන්. දැන් ප්‍රශ්න අහනවනේ. දැන් මෙතන ඉඩ නැති හින්දා අපි ප්‍රස්ථාරයේත් අරගෙන එහා පැත්තට යමු. ඔන්න ගියා. ඔන්න ආවා ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය අඳින්න ආවේ නෑනේ. දැන් ආවා. සමමිති රේඛාවේ සමීකරණය. මේ වෙත බලන්න මේ තියෙන කඩිරි x වලාගේ ඍණ 1. x සමානයි ඍණ 1. ශ්‍රිතේ අවමාගය. y ඇවිල්ලා අඩුම තැන ආවේ මේ 2. ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 2. හරි. y සමානයි x වර්ගය ඇසුරේ මේ කොහොමද කියන්නේ? x අක්ෂයේ ඍණ දිශාවට 1යි. y අක්ෂයේ ධන දිශාවට 2යි. x අක්ෂයේ මෙතන ධන 1 කියන්නේ ඍණ දිශාවට 1යි. y සමානයි x වර්ගය ප්‍රස්ථාරය x අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක්ද? එකක්ද? y අක්ෂයේ ධන දිශාවට
ඒකක දෙකක්ද උත්තරණය ස්ථාපනය කියන්නත් පුළුවන් කළ විට ප්‍රස්ථාරය ලැබේ. හරි. එක්ස් අක්ෂයේ ඍණ දිශාවට එකක්ද y අක්ෂයේ ධන දිශාවට එක දෙකක්ද විස්ථාපනය කළ විට ප්‍රස්ථාරය ලැබේ. හරි. ඊමනම් අපි යමු නවවෙනි ගාන. මෙන්න සමීකරණය අපිට විසඳලා දීලා තියෙනවා. ඍණ එකේදී ඍණ දෙකයි. දැන් මේකේ ප්‍රස්ථාරය අඳින්න කියනවා. එතන අඩුව පැත්තේ තියෙන ඍණ 1. අපි යමු. ඍණ 1 කෝ මේ හරියෙන් අඳගමු. අදි දීර්ඝ දිගටම අඳින්න ඕනේ. මෙන්න y. වැඩි භාගය 2. මෙතන දාමු 2 1 බිංදුව පොඩියට දීලා තියෙන වැඩි පරාසයක් දීලා නැහැ අපිට. ඒකට එච්චර වෙලාවක් යන්නේ නැතුව ඇඳ ගන්න පුළුවන්. මෙන්න බිංදුව හරහා සාක්ෂය අඳිනවා. හරියට කොටුවක් කර ගන්න. ඍණ එකේ ඍණ 2යි බිංදුවේ 1යි එකේ 2යි දෙකේ 1යි තුනේ ඍණ 2යි. දැන් අපි වක්‍රය ලස්සනට අඳිනවා. මම සමමිති රේඛාවත් ඕකේ මඳින්නම් බලන්න දෙපැත්ත සමමිති වෙනවා මෙන්න මේක වටා මේ. තන එක තියෙන්නේ. හරි. ශ්‍රිතේ උපරිමාගයේ තියෙන්නේ මෙතන මේ. දෙක. එකක් මෙහාට ඇවිල්ලා දෙකක් උඩට ගිහින්. එකක් මෙහාට ඇවිල්ලා දෙකක් උඩට ගිහින්. බලන්න අපේ ආමතුනේ ඒක අපි ප්‍රස්ථාරය යන්දා දැන් ඔබ වහන්සේලාට තේරෙන්න ඕනේ. එකක් එහාට ගිහිල්ලා. එක්ස් අක්ෂයේ ධන දිශාවට එකක් ගිහිල්ලා. y අක්ෂයේ ධන දිශාවට දෙකක් ගිහිල්ලා. උත්තරණ දෙකක් සිද්ධ වෙනවා. දැන් මේවා තමයි අපිට තියෙන එහාට මෙහාට මෙහාට එහාට. ඔය තලයේ එහාට මෙහාට හරව ප්‍රස්ථාර දෙනවා. අපි ඒක තීරුම් කරගන්න තමයි මේ උත්සාහය දෙන්නේ. අපි බලමු ප්‍රශ්න දිහා බලමු. සමමිති රේඛාවේ සමීකරණය. මම මේ කඩිරි වලින් යන්නේ x වලාගේ එකයි. ශ්‍රිතයේ උපරිමාගය අර මුදුන 2යි. ඔය ශීර්ෂය වෙන්නේ මෙන්න මෙතන ශීර්ෂය කියන්නේ එකේ 2යි. මේ දෙක අසුරෙන් ආවේ. y සමානයි ඍණ x වර්ගය ප්‍රස්ථාරය අසුරෙන්. ඍණ x වර්ගයනේ. y සමානයි ඍණ x වර්ගය ප්‍රස්ථාරය ඇසුරේ. y සමානයි ඍණ x වර්ගය. ආයත ඍණ වෙන්න ඕනේ. ප්‍රස්ථාරය x අක්ෂය දිගේ x අක්ෂය දිගේ ඕන එහෙම ලියුවට කමන්නේ. ඒක ඕන වෙන්නේ නැහැ නේ අපිට. ඒකක එකක් ධන දිශාවටද ධන දිශාවටද y අක්ෂය දිගේ ඒකක දෙකක්
කමන දෙකක් කියදී. ඔන්න දන දිශාව නැත්නම් ඉහළටද? උත්තරණය. කල විට තේරුම් කරනවා. y සමානයි ඍණ වර්ගය ප්‍රස්ථාරය ලැබේ. අන්න බලන්න. දැන් අපිට එක එක පැත්තට චලනය කරලා ඕන සමීකරණ ලියන්නත් පුළුවන් ප්‍රස්ථාරවල. එන අපේ ආමතුරනේ දැන් අපි පැය එකමාරකට කිට්ටු කාලයක් කතා කළා. ප්‍රස්ථාර පාඩම ටිකක් දිගයි. පළවෙනි පරිච්ඡේදය මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟට අපේ දෙවෙනි කොටස නැවත පටන් ගමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.